ඔබ යන්නේ කාගේ අඩිපාරේද? තෝරගෙන ඉන්නේ හරිම ගුරුවරයාද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්වතුනි, අපි එන්නම් අද දින ධම්ම සාකච්ඡාව ආරම්භ කරමු. ධම්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනාම මාත් සමග ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ 80000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් අවසරයි. ඒ වගේම උන්වහන්සේගේ සද්ධර්මයේ අනුගමනය කරමින් ලෝක ධාතු පුරාවට වැඩ වාසය කළා වූ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ඔබ පින්වතුනි සියලු දෙනා මේ ලෝකයේ තුල යම්කිසි ක්‍රමවේදයකට මේ කාලය ගත කරගෙන යනවා. ඉතින් මේ කාලය ගත කරගෙන යන අතරතුරේදී විවිධාකාර පිරිස් ඔබගේ ජීවිතවලට මුණ ගැහෙනවා. ඒක පින්වතුනි ඔබ උප්පත්තිය සැකසුණු වෙලේ ඉඳලා සිදුවෙන කාරණාවක්. ඉතින් මේ වෙනකොට ඔබගේ ජීවිතවලට විවිධාකාරයේ පිරිස් සහසම්බන්ධ වෙලා විවිධාකාරයේ අවවාද උපදෙස් ඔබට දීලා ඇති. ඒ දීලා තිබුණු අවවාද උපදෙස් වලට අනුකූලව අහපු දැකපු දේවල් වලට අනුකූලව ඔබ සියලු දෙනා ඔබගේ ජීවිකාව ගත කරගෙන යනවා. ඉතින් මෙතන මේ ධම්ම සාකච්ඡාව අහගෙන ඉන්න පිරිස අතර ඇති තරුණ පිරිස, ඒ වගේම වැඩිමහල් පිරිස්, වයසක පිරිස්, පුංචි දරුවෝ ආදි වශයෙන් විවිධාකාර වයස් මට්ටම් වල ඉන්න මනුෂ්‍ය පිරිස් මේ සාකච්ඡාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ කතා කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන්, ඔබ සියලු දෙනාට. කරුණාවෙන් පින්වතුනි, ඔබ හැම කෙනාම මේ කියන කාරණාව පොඩ්ඩක් අනිත් පිරිස ටික වෙලාවකට අමතක කරලා තමන් විතරක් මේ කියන ටික තමන්ගේ හිතට දාගන්න. මොකද පින්වතුනි, අපි බොරු මායාවකට තමයි මේ හවු වෙලා ඉන්නේ. මේ කතා කරන්නේ ඇත්තම යථාර්ථය. සමහර විට මේ කතා කරන යථාර්ථයේ හිත ටිකක් පිළිගන්න අකමැති වෙයි. ඒකට හේතුව තමයි මේ හිත රැවටිලා තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. රැවටෙන හේතුව තමයි ඔබ ඉපදුනාට පස්සේ මේ වටේ පිටේ ඉන්න පිරිස, ඥාති හිත මිත්‍රාදී ගුරුවරු ආදී පිරිස් ඒ අයගේ ජීවන අත්දැකීම් වලින් ඔබට කියපු දේවල්. ඒ නිසා සමහර විට මේ දේවල් පිළිගන්නත් ටිකක් අදිමදි කරන්න පුළුවන් හිත. ඉතින් ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒ තමයි හැටි. ඉතින් මම බොහොම වාසනාවන්තයි පින්වතුනි,
සියල්ලට වඩා ඔබ වගේ මේ තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැත්තක් ඇති පිරිසකට කතා කරන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් මම ඇත්තටම හුඟක් සතුටුයි. ඉතින් අපි කතා කරේ පින්වතුනි දැන් අපි පහුගිය දේශනාවේදී යම් වැදගත් කාරණාවක් කතා කරා ඒකට සම්බන්ධ වෙච්ච පිරිස අහන්නේ නැති. මම කෙටියෙන් වචන කීපයකින් මතක් කරන්න. ඒ තමයි පින්වතුනි මේ ලෝකෙට පහළ වෙච්ච පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේ. ඒ අප සියලු දෙනාගේ ගැලවීම උදෙසා අප සියලු දෙනාගේ දුක දුරු කිරීම උදෙසා ලෝකෙට පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේ මේ ලෝකින මිනිස්සුන්ට දේශනා කරපු මහා අද්විතීය වගේම කෙලින් හිටවන කතාවක් ගැන අපි කතා කළා පසුගිය දේශනාවේදී. ඒ තමයි එක තැනකදී ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදු පියාණන් වහන්සේගෙන් ස්වාමීනි මේ ලෝකින මිනිස්සුන්ගෙන් මරණ මිනිස්සුන්ගේ කී දෙනෙක් සුගතිගාමි වෙනවද කියලා. ඒකට උන්වහන්සේ දේශනා කළා ආනන්ද දැනගන්න මේ මහ පොළොවෙන් වැලි ටිකක් අරගෙන බුදු පියාණන් වහන්සේ නියපොත්තට උන්වහන්සේ දේශනා කරනවා මේ මගේ නියපිටේ තියෙන වැලි වගේ ප්‍රමාණයක් තමයි මිනිස්සු සුගතිගාමි වෙන්නේ ආනන්ද. අනිත් සියලුම දෙනා මේ මහ පොළොවේ වැලි වගේ ප්‍රමාණයක් දුගතිගාමි වෙනවා කියලා අපි මේ කාරණාව ගැන පසුගිය සතියේ බොහෝ සෙයින් විස්තර විග්‍රහ සහිතව කතා කළා. ඉතින් ඒකට අනුබද්ධිතයි පින්වතුනි ඔබ හොඳට හිතලා බලන්න මේ ලෝක ධාතුවට බුදු කෙනෙක් පහළ වුණේ නැතිනම් ඔබ මේ වෙනකොට මොනවා කරලා ඇද්ද? ඔබගේ ජීවිතේ මොනවට නියම වෙලා ඇද්ද මේ වෙනකොට? පින්වතුනි ඔබ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ නැත්තම් උන්වහන්සේ දේශනා කරේ නැත්තම් හොරකම් කරාම පව් සිද්ධ වෙනවා කියලා ඔබට කවුද කියන්නේ හොරකම් කරන්න එපා කියලා? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා කිව්වේ නැත්තම් පව් කරන්න එපා කියලා, හිඟ හිංසා කරන්න එපා, වංචා කරන්න එපා, බොරු කියන්න එපා, අනිත් මිනිස්සුන්ට ගරහන්න එපා, අනිත් මිනිස්සු පහත් කොට සලකන්න එපා, සත්තුන්ට වද දෙන්න එපා, වැඩිහිටි පිරිස් වලට නිග්‍රහ කරන්න එපා. ආදි වශයෙන් විවිධ දේවල් ඔබට ඔබගේ දෙමාපියෝ කිව්වා. නමුත් පින්වතුනි බුදු කෙනෙක් මෙලොව පහළ වුනේ නැත්තම් ඒ දෙමාපියොත් ওই ටික දන්නේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුනේ නැත්තම් පින්වතුනි මේ වෙනකොට ඔබ බොහෝ දෙනෙක් නිරයට නියම වෙලා. නිරයට නියම වෙලා කිව්වේ පින්වතුනි සාමාන්‍ය නිරයකට නෙමෙයි. අවිති මහ නරකාදී වගේ තැනකට. ඔබ දෙමාපියෙක්ට අත උස්සන්නේ නැහැ කවදාවත්. වචනයක් කතා කරන්න යන්නේ ඒකට හරි බයයි. අම්මා තාත්තට බනින්න බයයි. භික්ෂුන් වහන්සේ නමකට බනින්න බයයි. ගහන්න බයයි, මරන්න බයයි. ඇයි ඒ? ඔබ දන්නේ නැතුණාට පින්වතුනි, ওই දෘෂ්ටි ඔබට හම්බුනේ බුදු පියාණන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි කිව්ව ඔය කරන්න එපා කියලා. ඔබගේ ආච්චි අම්මට, ඔබගේ සීයාට, ඔබගේ සීයාගේ සීයා, ඒ සීයාගේ සීයා ආදී වශයෙන් අතීතයට ඔබගේ මේ සීහල පරම්පරාව ඇදිලා යනවා. ඒ පරම්පරාව ඇදිලා ගිය තැනදී අතීතේ වැඩ ඉඳපු මහරහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතේ දිගටම අරගෙන ආවා. උන්වහන්සේලා තමයි ඔබගේ ඥාති පරම්පරාවට කිව්වේ මේව කරන්න එපා, මේව කරන්න එපා, මේව කරොත් මෙහෙම වෙනවා, අපාගත වෙනවා. ආදී වශයෙන් විවිධාකාර දෘෂ්ටි දුන්නා. ඒ දීපු දේවල් නිසා තමයි පින්වතුනි අද ඔබ ඕවා කරන්න පැකිලෙන්නේ. නමුත් පින්වතුනි කනගාටුයි කියන්න. ඔබ අවිති මහා නරකාදියකට යන්න ඕන කරන පාප කර්ම මේ වෙනකොට කරලා නැතුව ඇති සමහර විට. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසල් වීම, සංඝ ભેද ආදී වශයෙන් මහා දරුණු ගණේ පාප කර්ම ඔබ මේ වෙනකොට කරලා නැතුව ඇති. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි පුංචි පාප කර්මයක් කළත් ඒ සියල්ලට විපාක උරුමයි කියලා. පොඩි දෙයක් කරත් ඒකට විපාක උරුමයි කියලා. මේකද පින්වතුනි අපි කරන සෑම දෙයකටම ගොඩ ගැහෙන කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තියට අනුකූලව තමයි පින්වතුනි ඊළඟ විපාක ටික ඇදිලා එන්නේ. ඒකට අපි කැමති වුණත් අකමැති වුණත් ඒකක්වත් අදාළ නැහැ ඒවට. ඒක තමයි හැටි. ඔබ ඇහැලා ඇති පින්වතුනි සමහර විට අතීතේ දේශනාවල උතුමන් වහන්සේලා ඇහැපු දැකපු දේවල් කතා කරලා තියෙනවා.
මං අහලා තියෙනවා පින්වතුනි එක්තරා අවස්ථාවකදී රහතන් වහන්සේ නමකට සිද්ධ වුණා කියලා උන්වහන්සේව තෙල් කටාරමක දාලා තම්බනවා කියනවා. පිරිනොම් පානකම් අපවත් වෙනකම් රජ කෙනෙක්. ඒකට හේතුව ටිකක් හොයලා බලලා යද්දී අතීතයේ සිද්ධියක් මතක් කරනවා. ඒ තමයි පින්වතුනි උන්වහන්සේ පෙරාත් බැවේක මැස්සෙක්ව කුණු කිරිකෝප්පයකට දාලා ගිලෙන්න මැරෙන්න. ඒක විපාකයේ පින්වතුනි අත්බැව් ගානක් ඇවිල්ලා උන්වහන්සේ අරිහත් ඵලයක් සාක්ෂාත් කරපු අත්බැවේදීත් උන්වහන්සේට සිද්ධ වුණා ලෝධිය හැලියක තැම්බිලා පිරිනොම් පාන. මේ කතා කරපු පාප කර්මය මොනතරම් පොඩි එකක්ද කියලා ඔබ හැමෝම දන්නවා ඇති. නමුත් පින්වතුනි ඒකට ලැබිච්ච විපාකේ තමයි ඔය. ඒ වගේ ඔබ සුපුරුදු කවිපන්ති අහලා ඇති ලෝවැඩ සංග්‍රහයේ ඈඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා කියලා කොටසට අදාළව. ඒකද පින්වතුනි මේක එළුවෙක්ගේ බෙල්ල කපපු මිනිසෙක්. ඒ එළුවගේ ඇඟේ ලෝම කූප ගණනට සසරේ ඇවිද බෙලි කැපුම් වලට මූණ දෙන්න සිද්ධ වුණා කියන එක කරපු මිනිසයාට. ඇඟේ ලෝම කූප ගණනට. මේ ආදී කතා බොහෝ තියෙනවා පින්වතුනි. අපි ඉස්සරහට කතා කරමු. මේ වගේ පුංචි පාප කර්ම පින්වතුනි ඔබ ජීවිතේ කොච්චර කරලා ඇද්ද? ඔබ උපන්දා පටන් මේ දක්වා කාලය පුරාවට මොනතරම් මේ වගේ දේවල් කරලා ඇද්ද? කිරිකෝප් එකට මැස්සෙක් දාපු එකට එහා ගියේ ඕනතරම් දේවල් කරලා ඇතිනේ පින්වතුනි. ඔබ පුංචි කාලේ ඔබගේ අම්මා තාත්තා ඔබ කූඹි කන්න එනකොට ගිනි පෙනෙල්ලක් පත්තු කළා. ඒ කූඹි ඔක්කොම එකපාර පුච්චලා දැම මතකද? ඔබ පුංචි කාලේ ඔබගේ මේ අතීත ජීවිතේ මේ වගේ කොයි තරම්නම් ඝාතන කරලා ඇද්ද? මේකෙදිරි මේව වහන්න බෑනේ. මේ ටික ඔබගේ පිටිපස්සේ තියෙනවනේ. මේ අත්බැවේ කරපු ටික තියෙනවනේ පින්වතුනි. කොහොමද ඒ ටික නෑ වගේ ඉන්නේ? කරා නම් කළානේ. කරපුවා කොහොමද නෑ වගේ ඉන්නේ? ඇයි තමන්ව රවට්ට ගන්නෙ? තමන් කරපු ටික තමන්ට අයිතිනේ පින්වතුනි. තමන් කරපු ටිකේ විපාක තමන්ගේ පිටිපස්සෙන් එනවනේ. විපාක ඇවිල්ලි ඉවරලා ගෙවිලා ඉවර වෙනකම් මේ ටික එනවනේ. කොහොමද නවත්තන්නේ? ඉතින් මේ කරපු ඔක්කොම ටික නෑ මං කරේ නෑ වගේ කොහොමද උජාරුවෙන් ඉන්නේ? විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ පින්වතුනි. මේ විපාක කන්දෙන් මේ කරගත් අනන්ත අප්‍රමාණ විපාක කන්දෙන් පින්වතුනි මේ ලෝකෙ මිනිස්සුන්ට අවඩ අසාධාරකම් කරලා දෘෂ්ටි දීලා ලෝකේ ආස්වාදයි කියා විවිධාකාරයේ සත්තුන්ට හිඟි හිංසා කරලා බොරු කියලා මුලාවටපත් කරලා මේ ජීවිතේ පුරාවටම කරගත්ත පාප විපාක පින්වතුනි අනන්තයි අප්‍රමාණයි නේද? ඒක ඔබ දන්නවනේ. ඔබගේ අතීතය සිහිපත් කරලා බලන්නකො. එක දවසකට කී තරම් ගොඩ ගහගත්තද කියලා. පිනුත් කරලා ඇති අතරතුරේ. නමුත් ඔබ තමයි දන්නේ වැඩිපුර කලේ පින්ද නැත්නම් පවුද කියලා. ඔබ කොහොමද පින්වතුනි ඔබ කරපු දේවල් අමතක කරලා මේ උජාරුවට ඉන්නේ? අමතක කරලා හිටියට වැඩක් නෑ පින්වතුනි. අමතකයි කියලා ඔබට කියන්න බෑ කාටවත්. මොකද පින්වතුනි ඔබ වටා මහා ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා පින්වතුනි කර්ම ශක්තිය කියලා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ. ඔබ උජාරුවට හිටියට පින්වතුනි මේ ඔක්කොම මගේ දේවල් මට තියෙනවා මේ හැමදේම මං හරි නිරෝගී කියලා ආදි වශයෙන් විවිධාකාරයේ දේවල් හිතාගෙන හිටියට පින්වතුනි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ ඔය ශාරීරියේ පින්වතුනි උප්පත්තිය සම්පූර්ණයෙන් ඔබට සැකසීලා ආවේ පින්වතුනි ඔබ පෙරාත් බැව් වල කරපු පුණ්‍ය කර්මයකට. කොයි සංසාරේ කවද කරපු එකක්ද දන්නේ. ඔබ කාටවත් පින්වතුනි ඔබට මතකද ඔබගේ මව් කුසට ඔබ ආපු දවස
ඔබට මතකද ඒවා? ඔබට මතකද ඔබගේ අම්මගේ කුසේ පිරිසිදු ගන්නව එහෙම මතකද? කලින් අත්බැව්වල ඉඳලා ඒ තැන් වලින් අර වාහනයක් ඩ්‍රයිව් කරන් එනවා වගේ අම්මගේ කුසට හරියට මේ මව් කුසක් හොයාගෙන ආව එහෙම මතකද ඔබට? නෑනේ පින්වතුනි අවුරුදු 3-4කට අතීත පොඩි කාලේනේ මතක. ඇස් ඇරියට පස්සේ ඉතින් ඉන්නවා. ඊට පස්සේ ඉතින් එහෙම ඉන්න මිනිස්සු නම් දැම්මා. ඉතින් කාන්තාවක් ඇවිල්ලා කිව්වා මං අම්මා කියලා. එදා ඉඳලා ඉතින් අම්මා කියලා දන්නවා. ඉතින් පිරිමි මිනිහෙක් ඇහෙල්ලා කිව්වා මම තාත්තා කියලා. ඉතින් එදා ඉඳලා තාත්තා කියලා කියනවා. තව කෙනෙක් ඇහෙල්ලා කිව්වා මං අයියා කියලා, තව කෙනෙක් ඇහෙල්ලා කිව්වා මං අක්කා කියලා, තව කෙනෙක් නංගි කිව්වා ආදි වශයෙන් එක එක්කෙනා ඔබගේ ජීවිතේට එකතු වුණා. නමුත් අමතක කරන්න එපා පින්වතුනි කර්මයේ විසින් තමයි ඔබ ඔතන උප්පැද්දෙව්වේ. පෙර අනන්ත සංසාරේ කවද හෝ දවසක කවද කරාද දන්නේ කරගත කර්ම ශක්තියක් පීරට ඇවිල්ලා මනුස්ස උප්පත්තිය සකසලා ආවා ওই ජීවිතේට. ඒක තමයි දැන් ඔය තියෙන්නේ. මතක තියාගන්න පින්වතුනි ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ කර්ම ශක්තියට. කර්මයේ දායාදයක් ඔය හම්බ වෙලා තියෙන්නේ. මිසක් ඔබ නිර්මාණය කරගත් එකක් නෙමෙයි ඔය. ඔබ නිර්මාණය කරගත් එකක් නම් පින්වතුනි ඔබට අවශ්‍ය විදිහට ඕක පරිහරණය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, අවශ්‍ය තැනකට අරගෙන යන්නත් පුළුවන්. ඔබ නිර්මාණය කරගත් එකක් නා. නමුත් පින්වතුනි 100%ක්ම ඔය තියෙන ඔබ නිර්මාණය කරගත් එකක් නෙමෙයි. ඔය මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්වතුනි 100%ක්ම ශක්තියක් විසින් නිර්මාණය කරපු එකක්. ශක්තියක් කියලා කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. ශක්තියට කනක් නැහැ, ඇහැක් නැහැ. ශක්තියකට හදවතක් නැහැ පිටුතුනි. ඔබ කියන දේවල් අහගෙන ඉඳලා ඉවරලා අනේ පවුනේ කියලා ඒවට අනුකම්පා කරන්න ශක්තිය වලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ශක්තියක් කියලා කියන්නේ ශක්තියක්. ඒකට හිතක් පපුවක් නැහැ පිටුතුනි. ඒ ශක්තිය ගැලපුණා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මනුස්සත් බැවැල් ලැබුණා. කර්මය කියන්නේ පිටුතුනි මේ මනුස්සත් බැවේ ලැබෙනකොට ඔබ මිනිස්සෙක් වෙලා ඉපදින කාලෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ඉපදිච්ච ඔබ වගේ අයට කියනවා මේ සසර හරි භයානකයි. මේ සසරේ ඉපදුනේ ඔබ මෙන්න මේ ක්‍රමයට. කොයි වෙලාවක හරි ඔය ශක්තිය ඉවරෙච්ච ගමන් ඔබ මේකේ චුති වෙලා යනවා යන්නේ කොහෙටද කියලා හිතා ගන්නවත් බෑ. යනවනේ යන්න තියෙන්නේ ආපු දැනකටම තමයි කියලා උන්වහන්සේ නමක් කෑ ගහලා කියනවා. ඔබ මේ ඉපදිලා ඉන්න අත්බැවේ පිංගුතුනි මහා පුදුම වාසනාවන්ත අත්බැවේ. පුදුම විපාකයක් පිංගුතුනි කැරකිලා තියෙන ඔබට. ඒක පිංගුතුනි ඔබගේ අම්මා ඔබගේ තාත්තා කොහේ වුණත් කමක් නැහැ පිංගුතුනි. ඔබ දුප්පත් වුණාට කමක් නැහැ. ඔබ පෝසත් වුණත් කමක් නැහැ. ඔබගේ අතපය නැති වුණත් කමක් නැහැ පිංගුතුනි. ඔබට මේ ටික ඇහෙනවනේ. වැදගත් කාරණාව මේ ටික ඇහෙන ලැබිච්ච එක. ඔබට මොන දේ නැති වුණත් කමක් නැහැ පිංගුතුනි. ඔය ටික අහන්න ලැබුණානේ. මේ ටික අහෙන්න ලැබෙනවනේ. මේ සසර රෝගයක් එන්නේ. මේ මහා භයානක ගමනක මේ යන්නේ. කර්ම ශක්තියකින් ওই ශරීරය හැදිලා තියෙන්නේ. කර්ම ශක්තිය ඉවර වෙනකොට මොයි ශරීරේ ඔබ කැමතුණත් නැතුණත් ඔහොම ඉවර වෙලා යනවා. බොහොම සුළු කාලයක් විතරයි තියෙන්නේ පිටුතුනි මේකෙන් ගොඩ එනවා නම් ගොඩ එන්නේ. නැත්තම් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. මේ හරි භයානක සසරක් පිටුතුනි මේක. බලන්න ඔබගේ ජීවිතයේ ඔබ මේ හම්බෙච්ච මනුස්ස ජීවිතයේ ඔබ කාගේ පිටිපස්සේද ගියේ කියලා. මොකද පිටුතුනි බ්‍රෑන්ඩ් නිව් ඉපදිනකොට කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් පුංචිම කාලේ දෙමාපියෝ දෙන්නෙක් හිටියා. ඉතින් ඒ දෙමාපියෝ දෙන්න තමන්ගේ දෙමාපියෝ දෙන්න කරපු කියපු දේවල් බලලා එහා පැත්තේ මෙහා පැත්තේ මිනිස්සු කරපු දේවල් බලලා මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මොනවද කරන්නේ? ඉතින් ඒ ටික දන්නවනේ. ඔය දන්න ටිකම තමයි ඔබටත් කිව්වේ කරන්න කියලා. හැබැයි පිංගුතුනි ඒ අය ඔබට ඒව කරන්න ගිය තරහකට එහෙම නෙමෙයි. ඒ අයත් දන්නේ ඒ ටික තමයි. ඒ අය කියපු නිසා ඔබ පාසල් ගියානේ. ඉතින් ඒ විදිහට තමයි ඔබගේ ජීවිතේ ගෙවුනේ. වටේ පිටේ මිනිස්සු ඉන්න දේවල්ම තමයි ඔබ කළේ. ඒගොල්ලෝ කරන කියන දේවල් බල ඒ ටිකම කළා. නමුත් ඔබ දන්නේ නැති වුණාට පිංගුතුනි ඔබ විසින්ම අනන්ත සංසාරේ කරගත්ත පුංචි පුණ්‍ය කර්මයක්, මහා විශාල පුණ්‍ය කර්මයක් පුංචි කියලා කිව්වට ඇත්තට. මහා පිනක් පරිසම් දීලා පිංගුතුනි එක සෙනෙකින් එක හිත් මාත්‍රයකින් මනුස්ස ගතිය සැකසීලා මනුස්ස උප්පත්තිය සැකසුණා. එයා මේ ප්ලෑන් කරලා කරන්න පුළුවන් ඒවා නෙමෙයි පිංගුතුනි. ඒවා පිංගුතුනි අහම්බෙන් වෙන දේවල්. අහම්බෙන් වෙන දෙයක් ඔය වෙලා තියෙනකොට. මේ සසර ඕකේ ගහගෙන යන අතරතුරේදී පිංගුතුනි අහම්බෙන් මේ තැන ඉපදිලා. ඔබ ඉපදුණු විදිය දන්නේ නැහැනේ කවුරු. දන්නේ ඔය අතීතයක් නේ. පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් ඔය අතීතෙ විතරනේ දන්නේ. එතනින් එහා මුකුත් දන්නේ නැහැනේ.
එතනින් එහාට ටික පිංගුතුනි කර්ම ශක්තිය විසින් නිර්මාණය කළ දුන්නේ මතක තියාගන්න. කර්ම ශක්තිය විසින් නිර්මාණය කරපු අත්බැවේ අයිතිකාරය කර්ම ශක්තිය මිසක් ඔබ නෙමෙයි. කර්ම ශක්තිය පිංගුතුනි අවසන් වුණොත් එහෙම ඔබගේ ඔය සියලුම කටයුතු ඒ වෙලාවම ඉවර වෙනවා. එතනින් පස්සේ පිංගුතුනි කර්ම ශක්තිය විසින් තීරණය කරන ඔබට මොකද කරන්න කියලා. ආයිසරයක් පිංගුතුනි කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙලා දායාදයක් විදිහට යම් ස්ථානයක ඔබට සකසලා දෙයි. ඔබ ලෑස්තිද ඒ ස්ථානයට? ඔබ දන්නවද ඒ කොහෙද ලෑස්ති කරලා දෙන්නේ කියලා? මේ එකක්වත් දන්නේ නැතුව නේද පිංගුතුනි මේ උජාරුවට ඉන්නේ? මේකට හොඳ උපමාවක් දීලා තියෙනවා පිංගුතුනි. මිනිස්සෙක්ව බෙල්ල කපලා දාන්න. බෙල්ල කපලා මරලා දාන්න එක්කගෙන යනවා රජ කෙනෙක්. වරදක් කරපු මිනිස්සෙක්. දැන් මේ තව ටිකකින් දන් කිඩි ඔළුව තියලා මරන්න නියමිතයි. හැබැයි පිංගුතුනි දන් කිඩි ඔළුව තියලා මරන්න කලින් ඒ මිනිස්සයා මල් මාල වලින් සරසනවා. රතු මාලේ ඔළුවේ බෙල්ලට පළඳනවා. ඔළුවට විවිධාකාරයෙන් ඔටුනු පළඳලා ලොකු රත්තරන් පාට සෙරෙප්පු දාලා වලලු දාලා මහා ආභරණ වලින් එහෙම තරසලා මොකද අන්තිම පාරනේ රතු මල් මාලකුත් උඩින් දාලා වීදි අරගෙන යනවා තව පිරිසක් පිරිවරාගෙන. හැබැයි මේ කොහෙද දරයි යන්නේ? දන් ගෙඩියට. තව ටික වෙලාවකින් මරනවා. තව ටික වෙලාවකින් මරන මනුස්සයා සතුටු වෙන්න පුළුවන් ද පිංගුතුනි මට ගොඩක් කූ පිරිවරක් ඉන්නවා. උඹලට නෑනේ මට තියෙනවනේ මේ බලහල්ල. මගේ බෙල්ලේ මාල දාලා තිනවා මම මේ හොඳ මිරිවැඩි සංගලවල් දාලා ඉන්නේ. හේලි වෙලා සතුටු වෙන්න පුළුවන්ද? ඇයි තව ටිකකින් මොකද වෙන්නේ? බෙල්ල කපලා මරලා දාන නියමිතයි. ඒ වගේ තමයි පිංගුතුනි මේ මනුස්ස ජීවිතේ. ওই මනුස්ස ජීවිතේට පිංගුතුනි ඔබ මෙච්චර කාලයක් ඔබ පුරුදු කරන් ආවේ. ওই මනුස්ස ජීවිතේ ඔබ ගෙවලා දැම්මේ. කවුරු හරි කියන දේවල් පස්සේ ගිහිල්ලා. පොඩිම කාලේ ඔබගේ මනුස්ස ජීවිතය අවසන් වුණා දෙමාපියෝ දෙන්න කියපු දේවල් කර කර ඉඳලා. ඊට පස්සේ ඔබගේ මනුස්ස ජීවිතය අවසන් වුණා පිංගුතුනි ඔබගේ ගුරුවරු කියපු දේවල් ටික කර කර ඉඳලා. ඉතින් පාසල් යනවා කියලා අවුරුදු 13ක් විතර ගියා. ඊට පස්සේ උසස් අධ්‍යාපන ලැබුවා නම් ඒ තැන්වලත් ගිහිල්ලා තව අවුරුදු 10ක් 15ක් එහෙම ගත වෙලා ඉවර වුණා. ඔය හැම තැනකදී පිංගුතුනි කවුරු හරි කෙනෙක් කිව්වා නේද අපිට මේක කරන්න ඔබ ඉපදිලා තියෙන්නේ මේකට ඔබ ඉපදිලා තියෙන්නේ මෙන්න මේක කරන්න. එක එක જાතියෝ එක එක කෙනා කිව්වා. ඔබත් කරන්න ඕන දේ හරියටම දන්නේ නැහනේ. කවුරු හරි කියන දේක් තමයි දිගින් දිගටම කරගෙන ආවේ. හැබැයි හොඳට බලන්න පිංගුතුනි ඔබට ඔය ගුරුහරුකම් දීපු අය දිනපු අයද කියලා. ඔබට ගුරුහරුකම් දීපු අය දිනපු අයද කියලා හොයලා බලන්නයි තියෙන්නේ. ඒ කොහොමද? දැන් ඔබ පුංචි කාලේ ඔබගේ දෙමාපියෝ එක එක දේවල් ඔබට කරන්න කියලා කිව්වනේ මෙන්න මෙහෙම කරොත් තමයි ලොක්කෙක් වෙන්න පුළුවන් මෙහෙම කරොත් තමයි මුදුනෙක් වෙන්න පුළුවන් මෙහෙම කරොත් තමයි ලෝකේ හොඳට අල්ලන්න පුළුවන් කියලා ඔබට ඔබගේ දෙමාපියෝ කියන්නේ නැති ඕනතර ඥාති මිත්‍රාදී පිරිස ඒ ඇත්ත ඒව කියන්නේ නැති. නමුත් පින්වතුනි හොඳට ඔබට හොයලා බලන්න අමතකුණා නේද? එහෙම දේවල් ඒ කියපු පිරිස ඒ අය සම්පූර්ණයෙන් දිනලා දින්නේ කියලා. ඒ අයට ඒවා කියලා දීපු අයට මොකද උනේ? ඒ අය දිනලා දින්නේ. හොයලා බැලුවද ඔය ටික? නෑ නේද? ඔබට කියපු වචනේ විතරයි නේද ගත්තේ? ඔබ ඇත්තටම පින්වතුනි ඔබගේ ජීවිතේ මෙච්චර කල් ගත කරේ දිනපු මිනිස්සෙක් කියපු දෙයක් අහලාද? නැත්තම් පරිදිච්ච මිනිස්සු කියපු දේවල්ද ඔබගේ ජීවිතේ දිගටම හම්බුනේ? ඒ අය කියපු දේවල් නිසාද ඔබගේ ජීවිතේ ගත වුනේ? මෙච්චර කල් ආපු ජීවිතේ පින්වතුනි ඔබට කියපු මිනිස්සු එක එක දේවල් කරන්න කියපු මිනිස්සු ඇත්තටම දිනපු මිනිස්සුද? ඔබ ඇයි පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවේ නැත්තේ? ඔබ කොහොමද දන්නේ මේ මිනිස්සු කියනවා හරියටම හරි කියලා? මේ මිනිස්සු කියපු දේවල් වලට ඔබගේ ජීවිතේ නේද කැපකලේ අන්තිමට? දැන් මේ මිනිස්සු කියපු දේවල් වැරදුනා නම් එහෙම දැන් ඔබ ජීවිතේ ඉල්ල ගන්නද? මං ඔහේ කියපු දේ නිසා අවුරුදු 13ක් මගේ ජීවිතේ නාස්ති කළා. දැන් මට තේරෙනවා ඔහේ කියපු දේවල් ඔක්කොම වැරදි. මට ආයි ජීවිතේ දෙන්න කියලා කිව්වොත් එහෙම දෙන්න පුළුවන්ද? පින්වතුනි අහිමි වුණේ ඔබට ඔබගේ ජීවිතේ. ඇයි? පොඩ්ඩක් බුද්ධිමත් හිතුවේ නෑ. මේ මට එක එක જાතියට ගුරුහරුකම් දෙන මිනිස්සයා මේ කෙනා දිනපු කෙනෙක්ද මේ කියන්නේ මේවා කියලා. නැත්තම් එයාත් දිනල නෑ. එයාගේ ගුරුවරු හිටියේ නම් එයාත් පෙරදිලා ඉන්නේ. එහෙනම් මේ පෙරදිච්ච මිනිස්සු ටිකක් කියපු ටිකක්ද මම මගේ ජීවිතේම ඇහුවේ? බලන්න හොඳට කල්පනා කරලා. ඔබ විවිධාකාරයේ දේවල් ඉගෙනගෙන ඇති. නරකයි කියනව නෙමෙයි පින්වතුනි.
ඒ දේවල් පොත්වලට දාපු මිනිස්සු ඉන්නවනේ. ඒ දේවල් පොත්වල ලියපු මිනිස්සුන් ඉන්නවනේ. ඒ පොත්වල ලියපු මනුස්සයර මොකද උනේ කියලා හොයලා බලවද ඔබ? ඒ පොතේ තියෙන දේවල් ටික හොයලා ඉගෙනගෙන ආදි වශයෙන් විවිධාකාර වශයෙන් අධ්‍යයනය කරලා අවුරුදු 15 16 20 ජීවිතේ ගත කරලා දැම්මා. ජීවිතේ ගෙවිලා ගියා ඉවරයි. ආයි ගන්න බෑනේ. පොඩ්ඩක් හොයලා බැලුවද ඔය කියවපු පොතේ නැත්තම් ඔය අසුරු නිසුරු කරපු පොතේ ඒ කරුණු ලියපු මිනිස්සයාට මොකද උනේ කියලා. ගුරුවරයාට මොකද උනේ කියලා හොයලා බලන්න එපා පින්වතුනි. ගුරුවරයෙක් ෆලෝ කරන්න කලින්. ඉතින් පින්වතුනි ගුරුවරයාට මොකද උනේ කියලා හොයලා බලන්න ඕනේ නැද්ද? ඔබට ඕන නම් හොයලා බලන්න. ඔබගේ ඔය මහා අතීත ජීවිතයේම ගත කරා එක එක මිනිස්සු කියන දේවල් අහලා පොඩ්ඩක් හොයලා බලන්න මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනින් එහාටත් පින්වතුනි ඔබ තවදුරටත් ඇයි මේ තීරණය කරගෙන ඉන්නේ මේ පෙරදිච්ච මිනිස්සු ඇසුරු කරගෙන ඉන්නේ? ඇයි මේ පෙරදිච්ච මිනිස්සු කියන කතා ටිකම අහන්නේ? පින්වතුනි ඔබගේ ජීවිතේනේ ගත වෙන්නේ. ඒ අය ආයි ඔබට ওই ජීවිතය දෙන්නේ නැහනේ. එයා එක එක જાතියින් ඒව ඔබට කියයි. ඉතින් කීරිවල මේ මනුස්සයා මැරේ. ඔබට මොකද උනේ? ඔබගේ ජීවිතය ගත වුණා. දැන් ආයි ගන්නද? ආයි ඉල්ලන්නද? මැරිච්ච මනුස්සයට කතා කරලා ඉල්ලන්නද? ඔහේ කියපු දේවල් ටික මං අහා හිටිය අවුරුදු 25 තිස්සේ. ඔහේ කියපු ඔක්කොම බොරුනේ. ඔහේ කියපු දේවල් ටික මං කරගෙන ගියා නම් එහෙනම් මං ගිහිල්ලා නවතින අර අවිතිමා නරකාදීනේ. ඔසුපන්දිරේගෙන මම මේ යන ගමන නවතින්නේ. මට වැඩේ වැරදුනා මගේ ආයේ ජීවිතේ මට ආයි දෙන්න කියලා ඉල්ලුවොත් දෙන්න පුළුවන්ද? පින්වතුනි මේ ගත වෙලා යන ජීවිතේ එක නිමේෂයක්වත් පින්වතුනි ආයි ගන්න බෑ. මේ ෂණයක් හම්බ වෙලා තියෙන පින්වතුනි. මේ හම්බ වෙලා තියෙන ෂණ සම්පත්තිය මහා දුර්ලභ විදිහට පින්වතුනි කිසිම බලාපොරොත්තුවක් රහිතව ඔය ඉඳපු වෙලාවක පින්වතුනි සසරේ කරගත්ත මහා පිනක් කර කියලා ඇවිල්ලා ඔබ දන්නේත් නෑ පින්වතුනි අහම්බෙන් මනුස්ස ජීවිතයක් ඔබට ලැබිලා බුදු කෙනෙක්ගේ සිරිපාමුල මේ ඔබට වෙච්ච දේ කියලා දෙන්න පුළුවන් බුදු කෙනෙක්ගේ සිරිපාමුල ඔබට මනුස්ස ජීවිතයක් හම්බ වෙලා ඒ මනුස්ස ජීවිතේ තමයි පින්වතුනි ඔබ ඔය කැපකලේ මෙච්චර කල් කැපකලේ පින්වතුනි දිනපු මිනිස්සු කියපු දේවල් කරන්න නෙමෙයි මේ ජීවිතේ හරියට අම්බලමක් වගේ මේ සසර ඕකේ ගහගෙන යනවා පින්වතුනි මහ ගෙදර ඉන්නේ. මහ ගෙදරින් පුංචි වෙලාවකට ඔය මනුස්ස අත්බැවයකට විසි වෙනවා. පොඩි වෙලාවකට විසි වෙන්නේ. ඒ පොඩි වෙලාවකට ඔය අම්බලමකට විසි වෙලා. මනුස්ස අම්බලමකට විසි වෙලා. පින්වතුනි මනුස්ස අම්බලකට ඔය ජීවිතේ විසි වෙච්ච වෙලාවේ මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අම්බලමේ තියෙන දේවල් රමණය කර කර ඉන්න එකද? බලන්න අද ලෝකෙ මිනිස්සු ওই ටික නෙමෙයිද කරන්නේ කියලා. කල්ප කෝටි සත සහස්‍ර ගානකට පස්සේ පින්වතුනි මහා දුර්ලභ මනුස්ස ජීවිතයක් හම්බෙච්ච මිනිස්සු අම්බලමකට විසි වෙච්ච මිනිස්සු ඒ අම්බලමේ තියෙන දේවල් රමණය කර කර ඉඳලි වෙලා අම්බලමේ ඇතුලේ මැරිලා ගිහිල්ලා ආය ආපු තැන් වලටම යනවා. ඔබත් ඒ ගොඩටම එකතු වෙන්නද යන්නේ? හොඳට හොයලා බලන්න පින්වතුනි මේ දැන් කොවිඩ් වෛරසයක් හැදිලා කී දහහක් මැරෙනවද කියලා. මේ ඔක්කොම පින්වතුනි ආය ආපු තැන් වලටම එකතු වෙන පිරිස. මේ ආපු තැන් වලට මේ ඔක්කොම යනවා. අද කෝ මේ මිනිස්සුන්ගේ පිඟුතුනි නහයට අර බටයක් ගහලා හිර වෙලා හුස්ම අදින වෙලාවෙදි කෝ ඇවිල්ලා ඉල්ලන්න පුළුවන් ද ජීවිතේ? කරන්න දෙයක් නැහැ කවුරුත් නැහැ බේරගන්න. කවුද බේරගන්නේ? දැන් ඒ වෙලාවට මතක් වෙනවා ඇති අයියෝ මගේ ජීවිතේ මම මෙච්චරක් නාස්ති කරා මෙතන ගිහිල්ලා. මේ මිනිස්සයා කියපු දේ නිසා මෙච්චර කල් ජීවිතේ නාස්ති වුණා. අර මිනිහා කියපු දේ නිසා මෙච්චර කල් ජීවිතේ නාස්ති වුණා. මේ නෝනා කියපු දේ නිසා මෙච්චර කල් ජීවිතේ නාස්ති වුණා. දරුවෝ නිසා මෙච්චර නාස්ති වුණා. අරක නිසා මේක නිසා ඔක්කොම නිසා අන්තිමට ජීවිතේ නාස්ති වෙලා පිඟුනේ දැන් බට කෑල්ලකුත් නහය ගහගෙන ඉවරලා දැන් මොකද වෙලා තියෙන්නේ? ආපු තැනටම යන්න ලෑස්ති. දැන් මොකද්ද ඒතර මනුස්ස ජීවිතේ කළේ? දැන් ඕක දිනුමක්ද? පිඟුතුනේ ඔබ බුද්ධිමත් මිනිස්සුනේ. ඔබට හොඳ බුද්ධියක් තියෙන පිරිසක්නේ. නැත්තම් බුදුබණක් අහන පුටුවක වාඩි වෙලා ඉන්නේ නැහැ නේ මේ වෙලාවේ. බුද්ධිමත් මිනිස්සුනේ. පුණ්‍යවන්ත නැත්තම් පිඟුතුනි බුදුබණක් අහන්න මේ වෙලාවේ පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නේ නැහැ නේ. එහෙනම් ඔබ පුණ්‍යවන්ත මිනිස්සෙන්නේ. ඇයි පිඟුතුනි ඔබගේ ජීවිතය ගැන ඔබට තීරණයක් ගන්න බැරි? ඔබගේ ජීවිතය ගැන ඔබ තීරණයක් ගන්න පිඟුතුනි මේ ඔබට තියෙන ලෙන්ගතුකමටයි කියන්නේ. මොකද පිඟුතුනි කාලේ ගත වෙවි යනවා. යමක් කරගන්න පුළුවන් කාලේ තමයි ඔය ගත වෙන්නේ. ඒ කාලේ ගත වුණාට පස්සේ පිඟුතුනි
ඇතුන් ලවවත් ඒ කාලේ ආයි අද්දන්න බෑ. ඒ අහිමි වෙච්ච කාලේ ඔබට ආයි අද්දලා ගන්න බෑ. කර්ම ශක්තිය ඉවර වෙනවත් එක්කම පිංගුතුනි ඔබගේ ජීවිතය අවසන් වෙනවා. එදාට පිංගුතුනි ඔබගේ ජීවිතේ ඩැහැගත්ත කාටවත් ඔබට ආයි ජීවිතය ලබා දෙන්න බෑ. හිතලා බලන්න මේ කියනව නිකමට. ඊට වඩා හොඳ නැද්ද පිංගුතුනි? මේ ලෝකේ දිනපු මිනිස්සු පිටිපස්සෙන් යන එක. පැරදිච්ච මිනිස්සු පිටිපස්සේ යන්නේ. පැරදිච්ච මිනිස්සු කියන දේවල් අහන්න ඔච්චර කාලේ ගත කරන එකේ මේ දිනපු මිනිස්සෙක් කියන දෙයක් කියපු දෙයක් අහන්න කාලේ ගත කරන්නකෝ. උදේ ඉඳන් රෑ වෙනකන් මේ ලෝක ධාතුන් දිනපු මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් ඉන්නවා. ඔබ ඉරහඳ වගේ දන්නවා නේ උතුමන් වහන්සේ මේ ලෝකෙ දින්න කියලා. සියලු දුකෙන් නිදහස් වුණා කියලා. අමරණීය වුණා කියලා. ඒ පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සී සද්ධර්මයේ ලෝක ධාතුවේ බබලනවනේ පිංගුතුනි. ඇයි ඔබගේ මුළු ජීවිත කාලෙම මේකට යොමු කරන්න බැරි? ඇයි තවත් මේ පරිදිච්ච මිනිස්සු වට එකතු වෙලා ඉන්නේ? ඇයි ඔබගේ ජීවිතේ කඹරන්නේ පරිදිච්ච මිනිස්සුන්ට? ඇයි පරිදින්න යන මිනිස්සුන්ට තවත් ජීවිතේ කඹරන්නේ? මොනවද ඔබට හම් වෙන්නේ පිංගුතුනි අන්තිමට? රුපියල් 50000ක ලක්ෂයක ලක්ෂ දෙකක පහක පඩියකට ඔය ඔක්කොම කරන්නේ අන්තිමට. ඉතින් මේ පඩිය දෙන මහත්තයා දිනපු මිනිස්සෙක්ද? මේ මිනිස්සු අපි මේ රහතන් වහන්සේ නමක්ද? පිරිනොම් පාන ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ද? නැත්තම් පිරිනොම් පාපු උත්මයෙක් කියපු දෙයක් මේ මහත්තයා කරන්නේ? කවුරු හරි කමන්නේ නැහැ මේක. මේ දොස් කියනවා නෙමෙයි කාටවත්. මම මේ කතා කරන්නේ ඔබ ගැන. මොකද අපි කාටවත් කතා කරලා වැඩක් නැහැ. ඔබ ගැන තීරණය කරන්න. ඔය මොනවටද ඔය කඹරන්නේ? ඔබ මේ ලෝකෙට මිනිස්සෙක් කියලා ඉපදුනේ කඹරන්නද? ඔබ මේ ලෝකෙට මිනිස්සෙක් ඉපදලා ඉපදුනේ අනිත් මිනිසුන් කඹර ඉන්නද? ඔබගේ ජීවිතය ඉවර වෙන්න. ඔබ කාන්තාවක් නම් මේ වෙනකොට කොච්චර බත් අම්බලක්ද පින්වද? එකතු කරලා බැලුවොත් එහෙම කොච්චරද කියන්න බෑ. ඔබ පිරිමි කෙනෙක් නම් මේ වෙනකොට කොච්චර දාඩි බිඳු වැය කළා ඇද්ද? කල්පනා කරලා බලන්න මොකටද දාඩි බිඳු වැය කළේ කියලා. දිනපු මිනිස්සෙක් කියපු දෙයක් කරන්න නම් පින්වද දාඩි බිඳු වැය කළාට කමක් නැහැ. ඔය කයින් දාඩි බිඳු ගලලා ගියේ දිනපු මිනිස්සෙක් කරපු දෙයක් කරන්නද බලන්න. එහෙම නැත්නම් තවත් පරිදිච්ච මිනිස්සෙක්ගේ පස්සෙන් යන්නද බලන්න. කවුද ඔබගේ වීරයා? දිනපු මිනිස්සෙක් හොඳට හොයලා බලන්න. කවුද ඔබගේ වීරයා කියලා. ඔබගේ වීරයා තාමත් පින්වතුනි පරිදිච්ච මිනිස්සෙක් නා. තවත් ඇයි එතන ලගින්නේ? තවත් ඇයි පින්වතුනි ඔබගේ ජීවිතේ නාස්ති කරන්නේ තැන්වල? ඔබට පුළුවන් පින්වතුනි පපුව ඉස්සරහට තියලා හොඳ අදිෂ්ඨානයක් ගන්න මෙතෙන් පටන් මම බුද්ධිමත් විදිහට වැඩ කරනවා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දිනපු මිනිස්සෙක් වෙනුවෙන් කැප කරනවා දිනපු මිනිස්සෙක් කියපු දේකුයි මම මෙතනින් එහාට කරන්නේ පාඩුවක් නැහැ නේ පින්වතුනි. මොකද දිනපු කෙනෙක් නෙමෙයි කියන්නේ. දැන් ඔබ නිකන් හිතලා බලන්නකෝ. ඔබගේ දරුවා පාසල් යනවා. ඔබගේ දරුවා ටියුෂන් යනවා ඇති. ඔබගේ දරුවා ඔබ යවන්නේ ගමේ ඉන්න නගරේ ඉන්න දක්ෂම ගුරුවරයා ගාවටද නැත්නම් අදක්ෂම ගුරුවරයා ගාවටද? ඔබ නිකන් හිතලා බලන්න. ඔබගේ දරුවා අපි හිතමු ඔබට ගණිතය පන්තිකට යවන්න ඕන කියලා. ඒක සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් 6 වසරේ විතරයි ඉගෙනගෙන ඉන්නේ. ඒ සර්ුත් පන්තියක් කරනවා. තව සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් උපාධිධාරී ගුරුවරයෙක්. ඔන්න දැන් ගුරුවරු දෙන්නෙක් ඉන්නේ. දැන් ඔබ බුද්ධිමත් නම් ඔබගේ දරුවා ඔබ මොන ගුරුවරයෙක් ගාවටද යවන්නේ? 6 වසර විතර ඉගෙනගත්තු ගුරුවරයෙක් ගාවට දරුවා යවන්නේ නැත්තම් උපාධිධාරී ගුරුවරයෙක් ගාවටද යවන්නේ? ඔබ හොඳටම දන්නවා මේකද උපාධිධාරී ගුරුවරයෙක් ගාවට තමයි යවන්නේ. ඇයි ඒ? ඔබ බුද්ධිමත් නිසා. නැත්තම් ඔබ එහෙම කරන්නේ නැහැනේ. ඔබ කොයි වෙලාවෙත් මේකද ඔබගේ ජීවිතය කැප කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. දක්ෂ මිනිසෙක් වටා. දක්ෂ මිනිසෙක් කියන දෙයක් වෙනුවෙන්. උගත් මිනිසෙක් කියන දෙයක් වෙනුවෙන්. ඔබ හොඳටම දන්න තව කාරණාවක් තියෙනව නේද පින්වතුනි? ඒ උපාධිධාරී ගුරුවරයාට වඩා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. උන්වහන්සේට කියන්නේ තථාගතයන් වහන්සේනේ. එහෙනම් ඔබගේ දරුවා යවන්න ඕන පින්වතුනි 6 වසරේ ඉගෙනගත්ත දරුවා 6 වසරේ ඉගෙනගත්ත සර්ගේ ක්ලාස් එකකටද? එහෙම නැත්නම් උපාධිධාරී සර්ගේ ක්ලාස් එකකටද? එහෙම නැත්නම් උපාධිධාරී සර් එක්ක පලාතකවත් සංසන්දනය කරන්න බැරි තරම් ඈතක ඉන්න මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ නම මේ ලෝක ධාතුවේ වැඩ වාසය කරනවා. වැඩ වාසය කළා. ඒ උතුමන් වහන්සේ ගාවට ඔබගේ දරුවා යවන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. තවත් ඇයි මේ බලන් ඉන්නේ? ඔබට හොඳටම තේරෙනව නේද මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨම ගුරුවරයා සියල්ල දන්න
සියල්ලෙහි දිනුපු සියලු දුක් නැසපු පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේ නම මේ ලෝක ධාතුවේ වැඩ ඉන්න උන්වහන්සේට කියන බුදු පියන් වහන්සේ කියලා. ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ගාව නේද පිංගුතුනි ඔබගේ ජීවිතේ කැප කරන්න ඕනේ ඉතුරු ටිකවත් අඩුම ගානේ. උන්වහන්සේගේ බුදු සිවුරක් ඇඟ දවටගෙන ඉන්න තියෙනවා නම් පිංගුතුනි ඊට වඩා දෙයක් තවත් තියෙනවද? මොකද උන්වහන්සේගේ රැකවරණේ තියෙනවනේ. මොකද උන්වහන්සේ කියපු කිසිම වචනයක් පිංගුතුනි වැරදි නැහැ. උන්වහන්සේ කියපු කිසිම දෙයක් ගැන දෙපාරක් හිතන්න ඕනේ නැහැ. නමුත් ඔබ ගොඩාක් අයට ඇහුම්කන් දෙන්නේ නැති. ඒ ඇහුම්කන් දෙන මිනිස්සු ඔබ ෆලෝ කරන මිනිස්සු කියන දේවල් ගැන පිංගුතුනි ඔබ 10 වතාවක් හිතන්න ඕනේ. මොකද මේ මිනිස්සු දිනපු අය එහෙම නෙමෙයි. ඔබ හොඳටම දන්න දිනපු කෙනෙක් ඉන්නවා නම් පිටුනේ ඇයි ඒ දිනපු කෙනාට ඔබගේ ජීවිතේ කැප කරන්නේ නැත්තේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඔබ කවුරු කියන එකද ඔය අහන්නේ? ඔබට ඒකයි පිටුනේ කියන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුෙකුට වඩා බුදු කෙනෙක් කොයිතරම් ඉස්සරහින් ඉන්නවද කියලා ඔබම දන්නවනේ. නමුත් ඔබ උන්වහන්සේට වැඳ නමස්කාර නම් කරනවා. නමුත් පිටුතුනි උන්වහන්සේ ගුරුවරයා කරගෙන මෙතන පටන් මුළු ජීවිතේම උන්වහන්සේ කියන දේ විතරක් කරන්න ඔබට තාම කැප කරගන්න බැරි වෙලානේ. ඇයි ඒ? ඒ තමයි පිටුතුනි ඔබගේ ජීවිතේට එකතු වෙච්ච දෘෂ්ටි වල තියෙන ප්‍රබලත්වය. ඒ තරම් ප්‍රබලව පිටුතුනි මේ ලෝකෙ මිනිස්සු ඔබට විවිධාකාරයේ දෘෂ්ටි දීලා තියෙනවා. විවිධාකාර ප්‍රශ්න දැන් ඔබට ගොඩ නැගිලා තියෙනවා පිටුතුනි. මොකද ඔය සමාජ ජීවත් වෙලා ඉන්න තාක්කල් පිටුතුනි ඔබට ගොඩ ගැහුනේ ප්‍රශ්න කන්දක් විතරයි. හොඳට කල්පනා කරලා බලන්න පිටුතුනි ඔබ පුංචි කාලේ ඉඳලා මේ වෙනකම් විසඳපු ප්‍රශ්න කතරා මෙච්චරයි කියලා කියන්න බෑ. අනන්ත අප්‍රමාණ ප්‍රශ්න විසඳනවනේ පිටුතුනි. ඔබ පුංචිම කාලේ පෙර පාසල් යන කාලේ ප්‍රශ්න විසඳුවා පිටුතුනි ඉවරුන්නේ නෑනේ. ඔබ 1 වසර 2 වසර 3 වසර 4 වසර 5 වසර O level A levels දක්වා ඉස්කෝලේ ගියා පාසල් ගියා. ඒ යන තාක්කල් පිටුතුනි විවිධාකාරයේ ප්‍රශ්න ගොඩ ගෙහි විසඳනවා ගොඩ ගැහෙනවා විසඳනවා ගොඩ ගැහෙනවා විසඳනවා ගොඩ ගැහෙනවා විසඳනවා. ඊට පස්සේ එතනින්වත් ඉවරුන්නේ නෑනේ පිටුතුනි. ඒ A level ඉවරට පස්සේ ප්‍රශ්න විසඳුණාද? ඒත් නෑනේ. ඊට පස්සේ තව ප්‍රශ්න කණ්ඩක් එකතු වුණානේ ජීවිතේට. ඊට පස්සේ පිටුතුනි ඒක දිගේ විසඳනවා ඊට පස්සේ තව එකක් එනවා ඒ ප්‍රශ්නේ විසඳනවා. ගිහිල්ලා හරි අපි අධ්‍යාපන ඉවර කරා කියමු. දැන් ප්‍රශ්නේ විසඳුණාද? නෑනේ පිටුතුනි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ එනවනේ. දැන් මොකද්ද කරන්නේ ඊට පස්සේ කියලා? ඊට පස්සේ ඒකට ගිහිල්ලා කාලේ නාස්ති වෙලා ඒ ප්‍රශ්නේ විසඳනවා දැන් කොයි කාලයක් තිස්සේ විසඳනවද ඕවා? ඊට පස්සේ විවාහ වුණා. දැන් ප්‍රශ්නේ විසඳුණාද? නෑ පිටුතුනි තාමත් විසඳනවා. දැන් ඔබගේ වයස කීයද කියලා බලන්නකෝ. තාමත් විසඳනවා. පොඩ්ඩක් හිතලා බලන්න පිටුතුනි ඔබ ඔය යන ක්‍රම වේදයටම ඉස්සරහට ගිය මිනිස්සු ඉන්නේ. අනාගතයට ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඔබ මේ දක්වා ජීවිතේ ගත කරපු විදිහටම ගත කරපු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔබ නෙමෙයි පළවෙනි කෙනා. ඔබගේ ක්‍රමයටම ඒ විදිහටම ක්‍රමවේදයටම ජීවිතේ ගත කරපු මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකේ ටිකක් අනාගතයට ගිය මිනිස්සුගෙන් ගිහිල්ලා අහලා බලන්නකෝ මහත්වෝ දිනලා දින්නේ දැන් කියලා. ඔබ ඒ අත්දැකීම ගන්නකන් දින්නේ. ඔබ යන ක්‍රමවේදයටම ගිහිල්ලා අවුරුදු 80ක් වෙච්ච මිනිස්සුගෙන් ගිහිල්ලා අහන්නකෝ මහත්වෝ. මං ඔය ඔබතුමා අර පොඩි කාලේ කරේ ඒ ටිකම මං කළා පොඩි කාලේ. ඊට පස්සේ ඔබතුමා අර මැදි වීදි ටිකක් කළේ ඒ ටිකත් මං කරා. ඉතින් ඔබතුමා අවුරුදු 30 40 දී කරේ ටිකක් ඒ ටික දැන් මම මේ කරමින් ඉන්නේ කියලා දැන් මහත්යාගේ වයස අවුරුදු 80නේ. ඉතින් මම මේ යන ක්‍රමයටම දැන් මම මහත්යා ගාවට එනවනේ තව අවුරුදු 40කින් මට දැන් 40යි නා. මහත්යා සතුටින්ද දැන් ඉන්නේ මහත්යා දිනලා දින්නේ ලෝකේ. මොකද මං ඔයා කියන එකමනේ කරන්නේ. ඔයා දිනලා දින්නේ. පොඩ්ඩ අහලා බලන්න ගිහිල්ලා. එතකොට කියයි. අනේ පුතේ මට ඔක්කොම වැරදුනයි කියයි. අනේ පුතේ මට ඔක්කොම වැරදුනයි කියයි. මං දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ කියයි. මගේ මුළු ජීවිතේම නාස්ති වුණා පුතේ කියයි. ඕන්නම් ගිහිල්ලා අහලා බලන්න. ඔබ බුද්ධිමත් මිනිස්සෙන්නේ. ඔබ පින්වන්ත මිනිස්සෙන්නේ. ගිහිල්ලා අහලා බලන්න නැද්ද කියලා. 2 වසර ළමයෙක් ගිහිල්ලා අහලා බලන්න 13 වසර ළමයෙක්ගේ. අක්කේ අයියේ මම මේ ඔයා කරන් යන වැඩ පිළිවෙලම තමයි කරන් යන්නේ. මං දවසක ඔයා ඉන්න තැනට එනවා. ඔයා දැන් දිනලා දින්නේ. අහලා බලන්න. එතකොට කියයි මොන දිල්ලද නංගි මල්ලි. මම මේ ඊළඟට ප්‍රශ්නයක් මේ ඔළුවේ ගැට ගහගෙන ඒක විසඳ ගන්න බැරුව ඉන්නවා ඒකේ. ඒක 12 13 වසරේ නා. ගිහිල්ලා අහන අවුරුදු 25 ක විතර මිනිස්සෙක්ගේ. දිල්ලා දින්නේ අයියා අක්කේ කියලා. එතකොට කියයි 25 වුණාට පස්සේ දින්නද පෙරදුනාද කියලා. නෑ පිංගුතුනි 25 30 වුණත්
12 13 වුණත් 6 7 වුණත් ඔය ඔක්කොම පිංගුතුනේ ප්‍රශ්න විසඳ තමන්ගේ ජීවිතේ නාස්ති කරලා දානවා. හොඳට හිතලා බලන්න පිංගුතුනේ ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ප්‍රශ්න විසඳ ඉන්න නෙමෙයි. ප්‍රශ්න ඔලුවට දාගෙන ඇයි විසඳන්නේ? නිකන් ඉන්නකො විසඳන්නේ. ඔලුවට දාගන්න නැතු ප්‍රශ්න. කවුරු හරි කියන දේවල් වලට පිංගුතුනේ මේ ජීවිතේට ප්‍රශ්න ටිකක් දාගෙන ඉවරලා ඕක විසඳ මුළු ජීවිතේම ගත කර යනවා පිංගුතුනේ දන්නේම නැහැ. අන්තිමට ඔබගේ වයස ගිහිල්ලා. දැන් හිතලා බලන්න වයස කීයද කියලා. සමහර අයට 15ක් ඇති 20ක් ඇති 30ක් 40ක් 50ක් ඇති 60ක් 70ක් 80ක් ඇති. බලන්න මොකද වුනේ කියලා ජීවිතේට. ගත වෙවි ගිය අන්තිමට පිංගුතුනේ සියල්ල අහිමි වුණා. ඔබට කර්ම ශක්තිය විසින් නොමිලේ හදලා දීපු දේ අහිමි වුණා අන්තිමට. දැන් අහිමි වෙලා. තවත් පිංගුතුනේ පොඩි ටිකක් ඇති ඒක දන්නෙත් නැහැ. තව කොච්චර කල් කර්ම ශක්තිය තියෙනවද කියලා ඔබ දන්නවද? ඒ දන්නෙත් නැහැ. ඉතින් ඒකත් නොදැන නේද මේ ඉන්නේ? ඒකත් නොදැන නේද මේ ඉන්නේ? පිංගුතුනේ මේ හම්බෙලා තියෙන ෂණයක්. මේ හම්බෙලා තියෙන බොහොම ෂණයක් පිංගුතුනේ මේ හම්බෙලා තියෙන නිමේෂයක්. පිංගුතුනේ මේ ලෝක ධාතුවේ ආපු සසර ගමනත් එක්ක බැලුවට පස්සේ පිංගුතුනේ මේ මනුස්ස ජීවිතෙන් හරිම ප්‍රයෝජනෙ ගන්න කියලා දහම් පදයක් ඇහෙන මේ ජීවිතය කියලා කියන්නේ පිංගුතුනේ මේ සසර ගමනත් එක්ක බැලුවාම පිංගුතුනේ ෂණයක් නිමේෂයක්. ඒක පිංගුතුනේ මෙච්චරයි කියලා කම්පෙයාර් කරගන්න බෑ සසරේ ටයිම් එකත් එක්ක. මේ ආපු ජර්නි එකත් එක්ක පිංගුතුනේ මේ සසර ජර්නි එකත් එක්ක මේ සසර ගමනත් එක්ක පිංගුතුනේ මේ ෂණය හිතා ගන්නවත් බෑ. දුක් දෙන අමුදරු වන්නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. බලන්න ඒව නෙමෙයිද කියලා මේ මිනිස්සු කරන්නේ. ඉපදුන දවස් ඉඳලා දුක් දෙන අමුදරුවෝ ටික නා රකින්නවා පිංගුතුනේ අමුදරුවෝ දැසිදස්සු හරක බාන බඩු බාහිර ආදී ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ඔය දුක් දෙන දේවල් නේද රකින්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් රකින්නවා. සැප දෙන ඒවා නම් කමකුත් නෑ දුක දෙන්නේ. බයෙන් ශෝකයෙන් ගැලිලා ඉන්නේ මොනවා වෙයිද මොනවා නැති වෙයිද මැරෙයිද කැඩේද බිඳේද හොරු අරයියිද මොනවා වෙයිද මුකුත් දන්නේ නැහැ. හැබැයි මුළු ජීවිතේම ඔබ කැපුණේ පිංගුතුනි ওই ටික රකින්න නේද අන්තිමට. දුක් දෙන අමුදරු වන්නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. බලන්න පිංගුතුනි බොහොම පුංචි කාරණාවක් නෙමේ. බය ශෝකය ගෙනල්ලා දෙන්නේ නැති. ජරාව මරණය ගෙනල්ලා දෙන්නේ නැති. අමත වූ සුවේ විතරක් ගෙනල්ලා දෙන පිරිසිදු වූ සීලය රකින්න ඔබගේ ජීවිතය ගත කරන්න කිව්වොත් ඔබට ගොඩාක් වැඩ තියෙනව නේද? ඒ වැඩ ටික මොනවද කියලා හොඳට කොලේ කරන් එහෙම ලියන්න බලන්න මොනවද තියෙන වැඩ ටික කියලා. සුවය ගෙනල්ලා දෙන, සතුට ගෙනල්ලා දෙන, නිවන ගෙනල්ලා දෙන, වඩන්න ප්‍රීතිය සුඛය ගෙනල්ලා දෙන. මේ පිරිසිදු සිල් රකින්න කතා කරොත් ඒකට ඔබට වෙලාවක් නැහැ. අනිත් ඔක්කොටම වෙලාව තියෙනවා. ඔබ ගොඩාක් බිසි මතක තියාගන්න පිටුතුනේ මේ යන ගමනේ අවසානයේදී ඔබට මැරෙන්නවත් වෙලාවක් නැති වෙයි ඒ තරම් බිසි වෙයි. ඇයි? දවසින් දවස පිටුතුනේ ප්‍රශ්න එනවා පිටුතුනේ ප්‍රශ්න ගැට ගැහි එනවා පිටුතුනේ මොකද ඔය කරන ක්‍රමවේදයේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයේ නෙමෙයි ඔය කරන්නේ. ඔබගේ ඔය කාලේ කැප කරලා තියෙන පිටුතුනේ ජයග්‍රහණයක් වෙනුවෙන් නෙමෙයි ඔය ගමනේත් අවසානයේ පරාජයක් උරුම වෙන්නේ. මේ කතා කරන්න පිටුතුනේ ඔබට මේ බණ ටික අහගෙන ඉන්නවනම් තරුණ පිරිසක් මම මේ ඔබටමයි මේ කියන්නේ. ওই ජීවිතේ තවත් කඹරන්න එපා. දුක් කොට ගෙහෙන දේවල් වලට. මොකද ওই දේවල් වලින් පිටුතුනේ ඔබට තනි කරම දුක් කඳක් ගෙනල්ලා දෙනව මිසක් තවත් ප්‍රශ්න කන්දක් ජීවිතය එකතු කරලා දෙනව මිසක් වෙන කිසිවක් ගෙනල්ලා දෙන්නේ නැහැ පිටුතුනේ. එකම දෙයක් ඔබට අහිමි කරනවා. ඒ තමයි පිටුතුනේ මේ ෂණ සම්පත්තිය අහිමි කරනවා. ඔබ දන්නේ නැහැ පිටුතුනේ ඒක ලස්සනට වෙනව වැඩේ. හරි ගානට වෙනවා. ඔබට නිකන් පේනවා පිටුතුනේ ලස්සන මැවිච්ච ලෝකයක් නිකන් මැවිලා පේනවා. නමුත් දන්නේම නැහැ පිටුතුනේ එකිනෙක කෙනා බිලිබා ගන්නවා කර්ම ශක්තිය විසින්. එකිනෙක කෙනා බිල්ලට ගන්නවා. බලන්න ඔබගේ එහා පැත්තේ මෙහා පැත්තේ ඉස්සරහා ගෙදර පිටිපස්සේ ගෙදර ගමේ නගරේ කී දහහක් පිටුතුනේ කී දෙනෙක් පිටුතුනේ මේ ජීවිතෙන් සමු ගන්නවද කියලා. ඔය හැම කෙනාම පිටුතුනේ කර්ම ශක්තිය විසින් නැවත සැරයක් බිල්ලට ගන්නවා. මොකද ඒ සියලු දෙනාගේ ජීවිත අහිති
ජීවිතවල අයිතිකාරය කර්ම ශක්තිය. කර්ම ශක්තිය විසින් පිඟුතුනි මේ මිනිසුන් පොඩි කාලයක් සෙල්ලම් කරන් ඉඩ දීලි වෙරලා ආයි ගෙන්න ගන්නවා. එහෙම ක්‍රමයක් පිඟුතුනි මේ ක්‍රියාත්මක වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න පිඟුතුනි මෙතනින් එහාටත් ඔබට ලැබිලා තියෙන මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ මේ උතුම් මනුස්ස ජීවිතේ පිඟුතුනි තව දුරටත් ඔබ කල්පනා කරලා බලන්න කොයි ගුරුවරයෙක් කියන එකක් වෙනුවෙන්ද ඒ කාලේ ගත කරන්න කියලා. කාලේ ගත කරන්න පිඟුතුනි දිනපු ගුරුවරයෙක් කියන එකක් වෙනුවෙන්. මොකද ඒ කාලේ නාස්ති නෑ එතකොට. මොකද ඒ ගුරුවරයා දිනපු කෙනෙක්. දිනපු කෙනෙකුයි මේක කියන්නේ. ඔබ කවදාවත් පිඟුතුනි පරිදිච්ච මිනිස්සෙක් කියමු දේවල් කරේ නෑද නේද ලෞකික ලෝකේ පවා. ඇයි එහෙනම් මේ ටික තව පොඩ්ඩක් හිතන්න බැරි? පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. ඔබ කවදාවත් පිඟුතුනි ඔබගේ දරුවව හිඟන්නේකට කසාද බැඳලා දුන්නේ නෑනේ. ඇයි? මේ මනුස්සයා ජීවිතෙන් පෙරදිලා. ඔබ කවදාවත් පිඟුතුනි බංකොලොත් වෙච්ච පාසලකට ඔබේ දරුවා යව්වේ නෑනේ. ඔබගේ දරුවා යව්ව පිඟුතුනි යමක් කරන්න පුළුවන් හොඳ ශ්‍රේෂ්ඨ විදිහට උගන්වගෙන යන හොඳ පාසලකට. ඇයි ඔබට මේ බුද්ධිය තියෙනවා. නමුත් ඔබගේ ජීවිතේ දීලා තියෙන මොකටද කියලා බලන්න. මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය ගැන. මේ කතා කරන්නේ ඔබට ලැබෙන දින ශන සම්පත්තිය ගැන. මොකද පින්වතුනි මේ ශන සම්පත්තිය ෂේ වෙලා අවසන් වුණාට පස්සේ ඔය කාටවත් බෑ ඒක වෙනුවෙන් කතා කරන්න. අහිමිනේ ඔබට ඔබගේ ජීවිතේ විතරයි. එදාට පින්වතුනි ඔබ කෑ ගහලා කිව්වත් කවුරුත් නෑ පින්වතුනි ඔබ බේරගන්න. ඔය අම්බලමින කිසිම කෙනෙකුට වචන මාත්‍රයකින්වත් බෑ පින්වතුනි ඔබ බේරගන්න. ඔබට ඉන්නේ ඔබ විතරයි. ගොඩාක් අය ඉන්නවා කියලා හිතුණට, ගොඩාක් මිනිස්සු ඔබ වට කරගෙන ඉන්නවා කියලා හිතුණට, ඔබට ලොකු අනාගතයක් තියෙනවා කියලා හිතුණට, ඔබ අතීතේ මෙන්න මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියලා ආදි වශයෙන් එක එක දේවල් ඔබට හිතුණාට පින්වතුනි ඔය හිතන ඔක්කොම බොරු මායාවක් පින්වතුනි. ඔය වටේ පිටේ ඉන්න කවුරුවක්වත් ඔබට අයිතියි නෙමෙයි. ඔය වටේ පිටේ ඉන්න ඔක්කොම පින්වතුනි කර්ම ශක්තියේ මේ ලෝකෙට බිහි වෙච්ච සත්ත්ව කොට්ටාස. මේ ලෝකෙට මනුස්සත් බැවයක් හම්බෙච්ච සත්ත්ව කොට්ටාස ඔය වටේ ඉන්නේ මිනිස්සු. ඔය කවුරුත් ඔබට අයිතියි නෙමෙයි. ඔය කාටවත් ඔබ බේර ගන්නත් බෑ. ඒ කාටවත් ඔබට ඒක අය බේර ගන්නත් බෑ. ඒ තමයි හැටි. එයාගේ කර්ම ශක්තිය අවසන් වෙනකොට පිටුතුනේ ඊළඟ කෝෂය එයාට හදලා දෙනවා. මේ හදලා දෙන්නේ මනුස්සත් බැවේ කොයි වෙලාවක හරි ඉවර වෙලා යයි. හොඳට කල්පනා කරලා බලන්න පිටුතුනේ. ඔබගේ මුළු ජීවිතේම කැප කරන්න පිටුතුනේ දිනපු මිනිසෙක් වෙන්න. බුද්ධං ජීවිත පරියන්තං කියන තැනට එන්න. බුදු කෙනෙක් කියලා කියන්නේ පිටුතුනේ මේ ලෝක ධාතුව දිනපු මහා ශ්‍රේෂ්ඨ උතුමෙක්. උන්වහන්සේ මේ ලෝකෙ දින්න පිටුතුනේ. සියලු සතර අපායන් උන්වහන්සේ මිදුණා. සියලු දුක් ගැහැටෙන් උන්වහන්සේ මිදුණා. සියලු ජරාවෙන් සියලු මරණයෙන් ඒ සියල්ලගෙම උන්වහන්සේ මිදුණා. මේ ලෝකේ යම් සුවයක් සැපයක් තියෙනවා නම් යම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා නම් මහා සුවදායක වූ නිවනක් කියලා දෙයක් තියෙනවා නම් අන්නේ දේ ස්පර්ශ කරපු කෙනෙක් තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේගේ ප්‍රබලත්වය ඔබ දන්නව ඇතිනේ. එහෙනම් ඇයි පින්වතුනි උන්වහන්සේ වෙනුවෙන් ඔබගේ ජීවිතයේ ඉතුරු ටික කැප කරන්න බැරි? මොකද පින්වතුනි ඒ කැපකිරීම ඔබට කවදාවත් පසුතැවීමක් ගෙනහැල්ලා දෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ හැර මේ ලෝකෙ වෙන්න කවුරු වුණත් පින්වතුනි වෙනුවෙන් ඔබගේ කාලේ ගත කරොත් ඔබගේ ජීවිතේ ගත වෙවි ඉවර වෙලා යනවා නම් පින්වතුනි ඔබට අවසානයේ පසුතැවිල්ලක් විතරයි උරුම වෙන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් කියලා කියන්නේ දිනපු කෙනෙක් අන්න ඒ උත්තමයාගේ වහන්සේ පිටිපස්සේ ඔබගේ කාලේ ගත කර කවදාවත් ඔබට පසුතැවීමකට ලක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න තාක්කල් මිනිස්සු මිගුගේ මුළු ජීවිත කාලෙම ඊ පහුගිය අවුරුද්ද ගැන පසුතැවෙනවා. තව අවුරුදු 5කට පස්සේ ඒ අවුරුදු 5 ගෙවුණු අවුරුදු 5 ගැන පසුතැවෙනවා. තව අවුරුදු 40කට පස්සේ ගෙවුණු අවුරුදු 40 ගැන පසුතැවෙනවා. අවුරුදු 80ක් ගියාට පස්සේ ගෙවුණු අවුරුදු 80 ගැන පසුතැවෙනවා. හැමදාම පසුතැවෙනවා. අර කතාවක් තියෙන පිටුතුනේ. ඉන්න තාක්කල් පිටුතුනේ කනස්සල්ලේ මිනිස්සුන්ව දවනවා. මරණයට පස්සේ මේ මිනිස්සුන්ගේ ශරීරයේ දරසෑය විසින් දවලා දානවා කියලා. ඉන්න තාක්කල් කනස්සල්ලෙන් දැවි මේ මිනිස්සු ඉන්නේ. ඇයි? හරි ගුරුවරයෙක් පස්සේ යන්නේ නැති නිසා. මොකද මේකතු වැරදි ගුරුවරු හැම තිස්සෙම සතුට ලබන්න කියලා දෙන්නේ දුක ලබන ක්‍රමවේදය. ඒකයි ඒ ඇයට වැරදි ගුරුවරු කියලා කියන්නේ. ඒකයි ඒගොල්ලෝ දිනලා නැත්තේ. හරි ගුරුවරයෙක් කියලා කියන්නේ පින්වතුනි සතුට ලබල් දෙන ක්‍රමේ හරියටම කියලා දෙනවා. මොකද උන්වහන්සේලා කියන දේ නිසා කවදාවත් අපිට දුකක් උරුම වෙන්නේ නැහැ, කනස්සල්ලක් උරුම වෙන්නේ නැහැ, පසුතැවීමක් උරුම වෙන්නේ නැහැ, කනගාටුවක් උරුම වෙන්නේ නැහැ.
දවසින් දවස පිංගුතුනි ප්‍රීතිය ප්‍රමෝදය සුඛය පස්සද්ධිය සමාධිය නිවන ඔන්න ඔය ටික විතරයි පිංගුතුනි දවසින් දවස ලැබෙන්නේ. කවදාවත් පිංගුතුනි උන්වහන්සේගේ අඩිපාරේ එන මාවතේ කිසිම අඩියක් නෑර. සතුට සුවේ දෙනව මිසක් පිංගුතුනි කිසිම අඩියක් නෑර. දුකක් නම් ගෙනල්ලා දෙන්නේ නෑ. උන්වහන්සේ ළඟට එන්න සුවයි. උන්වහන්සේ ළඟට එන්න සතුටුයි. උන්වහන්සේ ළඟට එන්න ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් පස්සද්ධියෙන් පිරීලා ඉතිරිලා යනවා. ඇයි? උන්වහන්සේ නිවැරදි පාර හරියටම කියලා දීපු ලෝකේ දිනපු ගුරුවරයෙක්. නමුත් පිංගුතුනි මේ ලෝකේ උන්වහන්සේ හැර අනිත් සියලුම ගුරුවරු පිංගුතුනි කියන දේවල් කරනවා මිනිස්සු. කවදාවත් පිංගුතුනි ඒ කරනවා ඉතින්. කරාට පිංගුතුනි දිනුවා කියලා නම් කියන්න බෑ. දිනුවා කියලා හිතන් ඉන දිනුමක් තියෙන. නමුත් ඒ දිනුම වට කරගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්තිය කියන මහා 11 මහා ගින්නෙන් දැවෙනවා. එහෙම දිනුමක් තමයි එයයි දිනලා තියෙන්නේ. ඒකට ඉතින් දිනුමක් කියන්න බෑ නේද? ඔබට තේරෙනවද ඒකට දිනුමක් කියන්න බෑනේ. ජර මර දෙක වට කරගෙන පිංගුතුනි මරණය දක්වා යන මේ සසර ගමන දිනුමක් කියලා කොහොමද මිනිස්සෙක් කියන්නේ? ඇයි? ඉපදුන දවසේ ඉඳලා පිංගුතුනි මරණය උරුමයි, එතකන් ජරාව උරුමයි. ওই දෙක උරුම කරන් ඉන්න ජීවිතයක් කොහොමද සැපයි සුවයි කියලා කියන්නේ? ඕකේ නිදහස් වෙන ජීවිතයක් යම් තැනක තියෙනවනම් අන්න ඒකට ගුරුවරයෙක් යමක් කියනවනම් අන්නේ පාර හරි, අන්නේ ගමන සතුටුයි, අන්නේ ගමන පිංගුතුනි අඩියෙන් අදියේ සුවයි විතරමයි ගෙනහැල්ලා දෙන්නේ. තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදය හරියටම අනුගමනය කරන පැවිදි උතුමන් වහන්සේ නමක් ගිහිල්ලා මුණ ගැහිලා අහලා බලන්න. ස්වාමීනි ඔබ වහන්සේ දැන් පැවිදිලා අවුරුදු 5ක් වෙනවා. ඒ අවුරුදු 5 පටන් ගත්ත දවසයි අදයි බැලුවාම ඔබ වහන්සේ අද කොහොමද ඔබ වහන්සේගේ තත්ත්වය? අපෝ මහත්තයෝ මම පැවිදි වෙච්ච දවසේ මට මෙන්න මෙච්චර මං දුකකින් හිටියේ. අද ඒ දුක් නෑ මහත්තයෝ. මම මේ මට්ටමින් ඉන්නේ. තවත් අවුරුදු 5ක් ගියාට පස්සේ උන්වහන්සේ මුණ ගැහිලා අහන කොහොමද දැන් ඔබ වහන්සේගේ තත්ත්වය? අනේ මහත්තයෝ ඔබතුමා අවුරුදු 5කට එන්න කලින් මං ගාව දුකක් තිබුණා. ඒ දුකිනුත් අද චූට්ටමයි තියෙන්නේ මහත්තයෝ. තා බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. අල්ප මාත්‍රිය ප්‍රමාණයක් තියෙන්නේ. තවත් අවුරුදු 5කින් ගිහිල්ලා අහන්න උන්වහන්සේගෙන්. ස්වාමීනි දැන් කොහොමද ඔබගේ තත්ත්වය? මහත්තයෝ සියලු දුක් මගේ අවසానයි. අන්න දිනන මිනිස්සු. ඔබත් ඇසුරු කරලා ඇතිනේ ඔබගේ ලෝකේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු ඔබගේ විවිධ වයස් වල ඇසුරු කරලා ඇතිනේ. ගිහිල්ලා අහලා ඇති නේද ප්‍රශ්න? ඔය කායෙන් හරි ගිහිල්ලා අහන්නකෝ අවුරුදු 10 විතර ළමයිගෙන් ගිහිල්ලා අහන්නකෝ පුතා දුකෙන් දින්නේ. ඔව් මේ දුකෙන් ඉන්නේ මෙන්න මේ ප්‍රශ්න ටිකක් තියෙනදී ඒ ටික විසඳ ගන්න බැරුව ඉන්නේ මේ දවස්වල. ඒ ටික විසඳගත්තා නම් හරි කියලා ඒ දා කනස්සල්ලෙන් ඉන්නේ. තව අවුරුදු 10 පස්සේ ගිහිල්ලා අහන්නකෝ. පුතා මේ අවුරුදු 10ට කලින් මම ඇහුවා මේ අර ප්‍රශ්න වගේ විසඳ ගන්න තියෙනවකෝ ඒ ටික විසඳුණා නම් හරි කියලා කිව්වා. මේ මම අවුරුදු 10කට පස්සේ මේ ආවේ. දැන් මොකද මේ තත්ත්වය හරිද දැන්? එදාට කියයි ඒක නම් හරි ගියා මේ ඊට පස්සේ තව ප්‍රශ්න ටික මේ දවස්වල තියෙනවා. ඉතින් ඒ ටික විසඳ ගන්න බැරුව පොඩ්ඩක් පැටලිලා ඉන්නේ. ඉතින් ඒ ටික හරි ගියා නම් ගොඩක් දේවල් හරියන්නේ. ඊට පස්සේ නම් සතුටින් ඉන්න මම ගොඩක් ඔය. එහෙම කියලා තව අවුරුදු 20කින් ගිහිල්ලා අහන්නකෝ 40යි. මහත්තයෝ නෝනා දැන් කොහොමද මම අර අවුරුදු 40 20කට කලින් ඇහුවේ ප්‍රශ්නය? එදා කිව්වර මේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක විසඳගත්තා නම් හරි සතුටින් කියලා දැන් මොකෝ තත්ත්වේ? අනේ ඉතින් මේ ප්‍රශ්න නම් ඉතින් ඉවර වුන්නේ නැහැ. ඉතින් දැන් මේ මමත් දැන්දා ඉතින් මේ දැන් දරු මුණුපුරු ටික ඉන්නවා. ඉතින් ඒ උන් ටික ඉස්කෝල් දාගන්න බැරි ප්‍රශ්නයක් මේ දවස්වල තියෙන්නේ. ඒක විසඳගත්තා නම් හරි මහත්තයෝ කියයි. ඊට තව 30කින් විතර ගිහිල්ලා අහන්නකො 70කින් විතර. දැන් මහත්තයෝ අර 30කට කලින් කිව්වේ දැන් 40 දී ප්‍රශ්න ටික අර මුණුපුරන්ගෙත් කොයි ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳනවා 70 විසඳනකොට මම මේ 70 ආව අහන්න. මොකද දැන් තත්ත්වේ? මහත්තයා මේ විකාර කතා කරනවා. දැන් මේ හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. දැන් කොයි වෙලාවෙ මැරිලා ඉද්දන්නේ නැහැ මහත්තයෝ. මම මේ ගෙවල් ඉඩන් ටික වෙන් කර ගන්න බැරුව ඉන්නේ. අර මිනිහයිල වෙලා අර ඉඩ මාර ගන්න යනවා. මේ මගේ පුතාලා මට ඉන්න දෙන්න මම ගෙදරින් පන්නලා දැම්මා. මම මේ හරි ප්‍රශ්නේ පැටලලා ඉන්නේ මහත්තයෝ. මොනවද විකාර කියනවද ආයි? දැන් මොකද්ද පින්වතුනේ? ඇයි ඔබත් ඒ පාරේද යන්නේ? ඇයි දැන වලේ වැටෙන්නේ? ඕකට ප්‍රතිවිරුද්ධ හරි ලස්සන පාරක් තියෙනවනේ. ඔච්චර දුර එන්නේ නැහැ. ඔච්චර දුර පින්වතුනි ප්‍රශ්න විසඳන්න දුක් විඳින්නේ නැහැ. දිනපු මිනිස්සු ගැන පිටිපස්සේ යන උතුමන් වහන්සේලා. ඕන්න අවුරුද්දයි 2යි 3යි 4යි 5යි 10යි 15යි උපරිම ඉවරයි වැඩේ. මහා කෙලස් ගින්නක් කෙලස් 1000ක් කෙලස් 1000 ගානක් එක එකතු වෙන්නේ උන්වහන්සේ ගාව ওই පාරේ යන්න. හැබැයි පින්වතුනි දිනෙන් දින ඇවිල්ලා අහන්නකෝ. දවසින් දවස ඇවිල්ලා අහන්නකෝ. අවුරුදු 5න් පාට ඇවිල්ලා අහන්න ස්වාමීනි දැන් කොහොමද ඔබ වහන්සේක තත්ත්වේ? ඔබද වැඩි දවසක් අහන්නේ නැහැ ප්‍රශ්නේ. එක දවසක දුන්නාන්ස කියයි මහත්තයෝ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මම අහගන්න? ඕන්න ඔකයි ඇහිල්ලා. ඔබ කැමති නැද්ද ඒකට එකතු වෙන්න? ඔබ කැමති නැද්ද ඒ ගමනට එකතු වෙන්න? පොඩ්ඩක් මුලින් දුෂ්කරයි තමයි. නවත් පිටුතුනි
අග අමත තියෙනවා. අග උත්තරීතර වූ නිර්වාණ ධාතුව තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ පිටුතුනි. හයිය තියෙන්න ඕනේ. කොන්ද හයිය තියෙන්න ඕනේ. අදිෂ්ඨාන ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳට මේ කියනවා තේරෙන්න ඕනේ පිටුතුනි. තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න. තමන්ට ශක්තියක් තියෙන එකටනේ. ඒකනේ අපිට කොන්දක් තියෙන්නේ. මිනිස්සෙක් කියලා ඉන්නේ ඒකටනේ. ගන්න තීරණයක් ගන්නවා නම් මම අදින් පස්සේ මගේ කාලේ කැප කරන්නේ දිනපු මිනිස්සෙක් වෙනුවෙන් විතරයි. මම අදින් පස්සේ මගේ කාලේ නිකන් පෙරදිච්ච මිනිස්සු පස්සේ ගිහිල්ලා මගේ ජීවිතේ නාස්ති කරගන්නේ නැහැ. මොකද පෙරදිච්ච මිනිස්සුන්ට මට උදව් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ පෙරදිලා නිසා. මට උදව් කරනවා නම් කරන්න පුළුවන් දිනපු මිනිස්සෙට විතරමයි. එහෙනම් මම මෙතනින් එහාට බුද්ධිමත්ව මගේ ජීවිතේ දිනපු මිනිස්සේ පිටිපස්සෙන් යන කාලේ කැප කරනවා මිසක් පෙරදිච්ච මිනිස්සු පස්සේ යන්න මගේ කාලේ කැප කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන ගන්න. හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් කියන්නේ පිටුතුනේ ඔබගේ යහපතට. ඔබ හොඳට හිතලා බලන්න. ඔබ හිතලා බලන්න. ඔබ ඕනනම් ඔබගේ අතීත ගැනීම හිතලා බලන්න. ඔබගේ යාළු මිත්‍රාදී ඔය පිරිස් වල අතීත ගැනීම හොයලා බලන්න. නිකන් ඉන්නව හොයලා බලන්න. මොකද ඒ හොයලා බැලුවා කියලා පාඩුවක් නැහැ. ඒතර ඔබට ටික ඔප්පු වෙයි. බුදු පියාණන් වහන්සේ කියපු දේ හරි කියලා. බුදු කෙනෙක් තමයි පිටුතුනේ මේ ලෝකේ හොඳම ගුරුවරයා. උන්වහන්සේ ගුරුපත් වීම ලබන්න සාර අසංඛේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලයි ගුරුපත් වීම ලැබුවේ. ඒ කියන්නේ පිටුනේ මුළු කාලෙම උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට එන්න ඕන කරන සියලුම හේතු සැකසුවා. සාර අසංඛේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ට්‍රේනින් වෙච්ච ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඔබගේ ජීවිතේ ඊටු ටික කැප කරනවද? එහෙම නැත්නම් අවුරුදු 25 30ක් 40ක් විතර ට්‍රේනින් අපි උපරිම අවුරුදු 40ක් විතර ට්‍රේනින් වෙච්ච ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඔබගේ ජීවිතේ කැප කරනවද කියන එක ඔබගේ තීරණය. ඒ වගේම තමයි ඔබගේ දරුවව සාර අසංඛේ කල්ප ලක්ෂයක් පුරාවටම අනන්ත අප්‍රමාණ කැපකිරීම කරලා ට්‍රේනින් වෙච්ච ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගාවට ඔබගේ දරුවව යවනවද? එහෙම නැත්නම් ඔබගේ දරුවව ඔය අවුරුදු 20 25ක් විතර ඔය කාගාවරට ගිහිල්ලා ට්‍රේනින් වෙච්ච ගුරුවරයෙක් ගාවට ඔබගේ දරුවව යවලා ඒ දරුවගේ ඉතිරි ජීවිතය ගත කරන්න ඉඩ හැරලා දෙනවද කියන එක ඔබගේ වගකීමක්, ඔබගේ සිතුවිල්ලක්, ඔබගේ අදිස්ථානයක්, ඔබ සිටිය යුතු දෙයක්. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. කරනවා නම් හරි දේ කරන්න. නැත්නම් ඉතින් ඒත් ඉතින් හරි දේ කරන්න. එහෙනම් මොනව කරන්නේ? වැරදි දේ වුණා කරලා බලන්න. ඔබට දවසක තේරෙයි අපිට තමයි වැරදුනේ බුදුන් දෙසූ බණ හරියටම හරි කියලා. මොකද පින්වතුනි ඔබ ඔය ලෝකෙනේ ඉන්නේ. ලෝකෙ ඉන්නකොට ඉතින් මේ දේවල් පින්වතුනි ටිකක් ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි. මේ කියන දේවල් ඉතින් කාට හරි කියන්න ගියොත් එහෙනම් ඔබට හොඳට අහගන්න පුළුවන්. මොකද මේ මිනිස්සු ඒ දෘෂ්ටි වලින් වැහිලා දෘෂ්ටි වලින් ගහන වෙලා තියෙන ඉතින් ඒව නවත්ත ගන්න බෑ. ඒකට අපිට කරන්න දෙයක්වත් නෑ පින්වතුනි. ඔබ බුද්ධිමත්නේ. ඔබ බලන්න ඔබ ගැන හිතලා. ඔබ තරුණයි නම් ඇයි තවත් බලන් ඉන්නේ? ඔබ මහලුයි නම් ඇයි තවත් බලන් ඉන්නේ? ඔබ පොඩි නම් ඇයි තවත් බලන් ඉන්නේ? තව මාත්‍රයක්වත් තව විනාඩියක්වත් ඔබගේ ජීවිතේ පෙරදිච්ච මිනිස්සු වෙනුවෙන් කැප කරන්න එපා. කරනවා නම් දිනපු මිනිස්සෙක් කියපු දෙයක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න. එහෙම කැප කරලා පිටුදින මැරිලා ගියත් කවන්නේ. ඇයි? ශ්‍රේෂ්ඨ විදිහට, ජයග්‍රාහී විදිහට මැරෙන්න පුළුවන්. මොකද මගේ ගුරුවරයා පෙරදිච්ච කෙනෙක් නෙමෙයි කියලා. නැත්තම් පසුතැවීමෙන් තමයි ඔබගේ ජීවිතය අවසන් කරන්නත් වෙන්නේ. ඉතින් පිටුදින ওই කාරණා හොඳට ඔලුවට අරගන්න. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. වෙනස් කරගෙන ඔබගේ අනාගතේ සුවදායකව ගත කරන්න ඕන කරන පරිසරය හදාගන්න. හොඳයි පිටුතුනි. අපි අද සාකච්ඡාව මෙතනින් අමාරු කරමු. කාල වේලාව ගත වෙලා යනවා. අපි තවත් දවසක මුණ ගැහෙමු. ඉතිරි කොටස ගැන කතා කරමු. හොඳයි පිටුතුනි. එහෙනම් අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනාව කරලා අද ධම්ම සාකච්ඡාව මෙතනින් අමාරු කරමු. ඉතින් ඔබ දන්න කියන පිරිස් වලට මේ ටික දෙන්න. ඔබ දන්න කියන තරුණ තරුණියෝ ඉන්නවනම් එයාට මේ ටික අහන්න දෙන්න. ඒ මිනිසුන්ට තේරෙයි මේ ජීවිතේ කරන්න ඕනේ මොකද්ද කියලා. ඔබත් ඔබගේ ජීවිතේ යහපත් අතකට හරව ගන්න මේ කරුණු මානසිකාරය කරලා බලන්න. හොඳයි පිටුතුනි එහෙනම් අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනාව කරලා අද දවසේ සාකච්ඡාව හමාර කරමු. හොඳයි පිටුතුනි එහෙනම් සෑම සිදුනම සිහිපත් කරගන්න. අනන්ත අප්‍රමාණ සංසාරයක් පුරා පැමිණි ගමනේදී ඔබ විසින් කරගන්න දෙනවා සීලම අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම ධම්ම දේශනා ශ්‍රවණය කරලා ධම්ම මානසිකාරය කරලා ඒ කරගන්න දෙනවා සීලම් පිං කුසල් සියල්ල සිහිපත් කරගන්න. මේ කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා මහ බල මහිමෙන් පළමු කොටම අපට ආර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු සීලම ආරාමේ
භික්ෂුන් වහන්සේලා සෑම සිදු දෙනාත් ඒ වගේම ලෝකාත්‍රි පුරා මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසත් ඒ වගේම පිඟුතුනි මව් දෙමාපිය හිතවිත ඥාති ආදීන ඉන්නා වූ සෑම සිදු දෙනාත් ඒ වගේම ආරාමේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සෑම සිදු දෙනාත් ඒ වගේම ආරාමේ දායකාරක ආදී සාසම්බදලා කටයුතු කරන්නා වූ සෑම සිදු දෙනාත් ඒ සිදු දෙනා සිහිපත් කරගන්න මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංග ඒ කෙරෙහි විදි පැතිරියත් අය පින් විදි පැතිරියාම තුනේ යට හැදිවැල්ද තිබෙනා වූ රෝගාබාධ ග්‍රහපල උපද්‍රව අනිවින කොඩ වින හිරබන්ධන විනබන්ධන නැත්තම් ඒ සියල්ල ගසා දුරින් බුද්ධෙත්තා ඒ සියලු දෙනා දස කුසලෙන් මුදෙත්තා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කිතාගෙන සාදු කරදුල් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුදින මොහොතට සිහිපත් කරගන්න මේ කරගන්න දුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම නිසා කැපෙලා කටයුතු කරන්නා වූ සක්‍ර දෙවිතුමා සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජුගේ වැඩ වාසය කරන්නා වූ උත්තරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණය කියන සතරන් දෙවි මහරජුසායගේ පරිවාර සේනා පිරිස ඒ වගේම ඉෂ්ඨගාමී දෙවිවරු සහ ලෝකාත්‍රි පුරාමටම සියලු ලෝක සත්ත්වයන්ගේ යහපත් සහ කැපෙලා කටයුතු කරන්නා වූ සියලුම සම්මාදෘෂ්ටික දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවා. සෑම සුරා සිහිපත් කරගෙන මේ සියලු දුසලයේ කෙරෙහි විදි පැතිරියත් අය පින් විදි පැතිරියාම තුලින් ඒ දෙවියන්ගේ දේවානුභාවී 이르දී බලයේ තේජස් පටිභා ඥානෙ තතත් වඩා වර්ධනය චිරාත් කාල ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හේතු වාසනා එකඳ සැකසීත්වා ඒ වගේම පිටුතුනි මේ සතර පුරා ප්‍රේණ ගමනේදී ඔබගෙන මේ ජන්මාන්තරගත වෙන මලගේ යම් ඥාති කොට්ටාසයක් ඉන්නවා සෑම සුරා සිහිපත් කරගන්න. ඒ වගේම පන්දාවට මේ දක්වා කාලය පුරාවට නම් වශයෙන් මතක් වන්නා නිසා නම් වශයෙන් මතක් නොවන්නා වූ ඔබගේ නමින් ඉඳලා මැරලා අභවගාමී වුණා වූ යම් පිරිසක් ඉන්නවනේ ඥාති මිත්‍රාදී පිරිසක් ඉන්නවා සෑම සුරා සිහිපත් කරගන්න මේ කරගත්තා වූ සීල පිංසල් එය කෙරේ විදි පැතිරියත් ඒ වගේම පිටුතුනි මේ කොවිඩ් වෛරස් නිසා ලෝකාත්‍රේ පුරාම ජීවිතක්ෂරපත් වෙන්නා වූ සෑම සුළුනා සිහිපත් කරගෙන ඒ සුදුනාට මේ පින් අනුමෝදන් වෙත්තා මේ පින් අනුමෝදන් වීමතුලින් එයා දුකතිගාම වෙලා ඉන්නවනේ ඒ තැනින් අතහැරලා මිදලා වහවා සම්ප්‍රි සුඛියත් බලවත් මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවයි සුදුනා දස කුසල මිදෙත්තා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාරද සින්නාට පින් අනුමෝදන් කරා. හොඳයි පින්වතුනි සෑම සුදුනාටම තිරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සින්දනාට මෙහාට